ලොයි අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වන්නේ ලෝහක බන්ධන ආශ්‍රිත ගැටලු හා අභ්‍යාස පිළිතුරු. බලමු ලෝහක බන්ධන පදනම් කරගෙන මේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීම කරන්න. ඒ වගේම ප්‍රශ්න වල පිළිතුරු සැපීමේදී ලිවිය යුතු කරුණු ගැන අවබෝධයක් ගන්න අපි මේ පාඩමේදී උත්සාහ කරමු. බලන්න පළවන ප්‍රශ්නය. පහත දැක්වෙන ප්‍රශ්න මැංගනස් යන ආන්තරික මූලද්‍රව්‍ය සහ එහි සංයෝග මත පදනම් වී ඇත. පළවෙනි කොටස මැංගනස් වල ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලියන්න. මැංගනස් පරමාණු ක්‍රමාංකය 25. පහත දැක්වෙන ප්‍රශ්න මැංගනස් යන ආන්තරික මූලද්‍රව්‍ය සහ එහි සංයෝග මත පදනම් වී ඇත. පළවෙනි කොටස මැංගනස් වල ඉලෙක්ට්‍රෝනික වින්‍යාසය ලියන්න. මැංගනස් කියන්නේ පරමාණු ක්‍රමාංක 25. අපි දැන් බලමු මැංගනස් වල ඉලෙක්ට්‍රෝනික සැකසුම ලියන්න. පරමාණු ක්‍රමාංක 25 මැංගනස් 1s 2s 2p 3s 3p 4s 3d 1s 2s 2p 3s 3p 3d නෙමෙයි 4s 3d 10යි 18යි 20යි 25 d5 මේ ඉලෙක්ට්‍රෝන පිරෙන ආකාරය උපශක්ති මට්ටම් වල ශක්තිය ආරෝහණ වෙන අණුපිළිවෙල අණුව ඉලෙක්ට්‍රෝන පිරීම සිද්ධ වෙන්නේ ඒ අණුපිළිවෙලට මේ ලියලා තියෙන්නේ. මේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය මෙහෙම ලියන්නත් පුළුවන්. 3s 3p ඊගාට පිරෙන්නේ 4s 3d මෙතනට ලියනවා. තුන්වන ප්‍රධාන ශක්ති මට්ටමේ තියෙන උපශක්ති මට්ටම් තුන එක ළඟට ගන්නවා. මේ ක්‍රමයක් හරි මේ ක්‍රමයක් හරි. ළමයි ඔබට පහසු ලෙහෙසි ක්‍රමයකින් පිළිතුරු ලියන්න. දැන් බලමු අපි දෙවෙනි කොටස. 3D ආන්තරික මූලද්‍රව්‍යයන්ගෙන් මැංගනස් සඳහා අඩු ද්‍රවාංක අගයක් තියෙනවා. ඒකට හේතුව මැංගනස් වල ලෝහක බන්ධන දුර්වලයි. ඇයි මැංගනස් වල ලෝහක බන්ධන දුර්වල? ඔය විශේෂයෙන්ම කොපර්, මැංගනස්, සිංක් වගේ මූලද්‍රව්‍ය තුනේ තමයි D ගණුවේ මූලද්‍රව්‍ය 10න් ද්‍රවාංකය අඩුම මූලද්‍රව්‍ය 3 දෙනා තමයි මැංගනස්, කොපර්, සිංක්. ඒ 3 දෙනාගේ ද්‍රවාංකය අඩු මාගයක් පෙන්වම් කරනවා D ගණුවේ මූලද්‍රව්‍ය අතරින්. ඒවට සුවිශේෂ හේතු අපි කියන්න ඕන. මොනවද හේතු? විශේෂයෙන් මෙතෙන්දී මැංගනස් සම්බන්ධයෙන්. ඉලෙක්ට්‍රොනික වින්‍යාසය අනුව පේනවා සංයුජත කවචයේ ඉලෙක්ට්‍රෝන තියෙන 4s සහ 3d. මේ ආගන් වින්‍යාසය. මේ සංයුජත කවචය. සංයුජත කවචය 4s සහ 3d බව සඳහන් කරන්න ඕනයි. එක කරුණ. දෙවෙනි කරුණ සංයුජත කවචයේ ඉලෙක්ට්‍රෝන සැකසුම ගැන අදහස් දෙන්න ඕන. 4s සම්පූර්ණයෙන් පිරලා 3d උපශක්ති මට්ටම අර්ධ වශයෙන් පිරලා ඊට පස්සේ අර්ධ වශයෙන් පිරී ඇති අවස්ථාව සාපේක්ෂ වශයෙන් ස්ථායි. එනිසා 4s 2 සහ 3d 5 යන ඉලෙක්ට්‍රෝන සැකසුම වඩා ස්ථායි ඉලෙක්ට්‍රොනික සැකසුමක් බව සඳහන් කරනවා. ස්ථායි ඉලෙක්ට්‍රොනික සැකසුමක් තිබීම නිසා Mn මැංගනීස් ලෝහයේ සචල ඉලෙක්ට්‍රෝන කෙරෙහි මේ සංයුජත කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන වල දායකත්වය අඩු බව සඳහන් කරනවා. සංයුජත කවචයේ 4s 3d වල ඇති ඉලෙක්ට්‍රෝන දායකත්වය අඩු නම් ලෝහක බන්ධන දුර්වලයි. ඒ නිසා තමයි අඩු උෂ්ණත්වයකදී මැංගනස් ද්‍රව කිරීමට හැකිවන්නේ. එමනම් පිළිතුරු ලිවීමේදී මේ කරුණු කෙටියෙන් ලකුණු ලබා ගැනීම සඳහා අවශ්‍ය පරිදි කෙටියෙන් සඳහන් කරන්න ඕන. මොනවද? මුලින්ම කියමු මැංගනස් හි සංයුජත කවචයේ
ඉලෙක්ට්‍රෝන සැකසුම. මැංගනස් වල සංයුජතා කවචය ඉලෙක්ට්‍රෝන හතරස් තුනඩි ලෙස ඇති බව. හතරස් වල සම්පූර්ණයෙන් ඉලෙක්ට්‍රෝන පිරී ඇත. තුනඩි උප ශක්ති මට්ටමේ තුනඩි උප ශක්ති මට්ටමේ ඉලෙක්ට්‍රෝන අර්ධ වශයෙන් පිරී ඇත. අර්ධ ලෙස පිරී ඇති අවස්ථාව දී පහ සාපේක්ෂ වශයෙන් ස්ථායි වේ. එනිසා මැංගනස් සඳහා හතරස් දෙක තුනඩි පහ යන ඉලෙක්ට්‍රෝන සැකසුම ඉලෙක්ට්‍රෝන විඤ්ඤාසය මැංගනස් සඳහා මේ පවතින හතරස් දෙක සහ තුනඩි පහ යන ඉලෙක්ට්‍රෝනික විඤ්ඤාසය ස්ථායි වේ. ස්ථායි වීම. දැන් අපි ඉලෙක්ට්‍රෝනික විඤ්ඤාසය ස්ථායි බව සඳහන් කරා. ඉලෙක්ට්‍රෝනික විඤ්ඤාසය ස්ථායි නම් එහි ප්‍රතිඵලය ලෝහක බන්ධන සෑදීමේදී සචල ඉලෙක්ට්‍රෝන කෙරෙහි මේ කාක්ෂික වල ඇති ඉලෙක්ට්‍රෝනයන්ගේ දායකත්වය අඩු බව. එනිසා ඔබ සඳහන් කරන්න ඕන. එනිසා ලෝහක බන්ධන සෑදීමේදී සචල ඉලෙක්ට්‍රෝන කෙරෙහි හතරස් තුනඩි වල ඇති ඉලෙක්ට්‍රෝන වල සහභාගීත්වය සාපේක්ෂ වශයෙන් අඩුයි. ලෝහක බන්ධන සෑදීමේදී සචල ඉලෙක්ට්‍රෝන කෙරෙහි හතරස් සහ තුනඩි වල ඇති ඉලෙක්ට්‍රෝන වල සහභාගීත්වය අඩුවීම නිසා ලෝහක බන්ධන දුර්වල වීම. එනිසා මැංගනස් ලෝහය අඩු තාප ශක්තියක් සැපීමෙන් ද්‍රව කළ හැකිය. මේක තමයි අවසාන පිළිතුර. දැන් බලන්න මැංගනස් වල අඩු ද්‍රවාංක පැවතීමට හේතු.
මේ බලන්න අපි විස්තර කරපුවා ප්‍රථමයෙන්ම සනුජතා කවචයේ ඉලෙක්ට්‍රොනික වින්‍යාසය 4s2 3d5 ඒ වගේම 4s වල සම්පූර්ණයෙන්ම ඉලෙක්ට්‍රෝන පිරී ඇති බව ඒ වගේම 3d වල අර්ධ වශයෙන් ඉලෙක්ට්‍රෝන පිරී ඇත මේ නිසා 4s වල සම්පූර්ණ පිරීමත් d වල අර්ධ වශයෙන් පිරී තිබීමත් මේ ස්ථායි ඉලෙක්ට්‍රොනික සැකසුම් හේතු වෙනවා අර්ධ ලෙස d වල ඉලෙක්ට්‍රෝන පිරී තිබීම සාපේක්ෂ වශයෙන් ස්ථායි ඒ නිසා 4s2 3d5 යන ඉලෙක්ට්‍රෝන වින්‍යාසය සාපේක්ෂ වශයෙන් ස්ථායි වීම එනිසා ලෝහක බන්ධන සෑදීමේදී සචල ඉලෙක්ට්‍රෝන කෙරෙහි මේ ඉලෙක්ට්‍රෝන වල දායකත්වය අඩුවීම නිසා ලෝහක බන්ධන දුර්වල වීම සම්පූර්ණයෙන් විස්තර කරා හේතු සහිතව සනුජතා කවච ඉලෙක්ට්‍රොනික වින්‍යාස ඊට පස්සේ සනුජතා කවච ඉලෙක්ට්‍රෝන පිරී ඇති ආකාරය S සහ D උපශක්ති මට්ටම වල ඉලෙක්ට්‍රෝන පිරී ඇති ආකාරය ඒ පිරී ඇති ආකාරය අනුව S සම්පූර්ණයෙන් පිරීලා ස්ථායි D අර්ධ වශයෙන් පිරීලා ඒක විශේෂ ස්ථායතාවක් ඒ නිසා S2D5 ගානේ ස්ථායි ඉලෙක්ට්‍රොනික සැකසුම මේ නිසා සචල ඉලෙක්ට්‍රෝන කෙරෙහි දායකත්වය ඉතා අඩුයි මැංගනස් වල ඔබ දන්නවා මැංගනස් ලෝහයක් ගත්තොත් මේ විදිහට ලෝහයක තියෙන්නේ Mn ධන දෙක කැටයන දැලිසක් ඕනම ලෝහයක තියෙන්නේ ස්ථානගත අංශු හැටියට මැංගනස් ධන දෙක ලෝහයක තියෙන කැටයන දැලිස මේ ලෝහයේ කැටයන දැලිස ලෝහයේ කැටයන දැලිස ස්ථානගත අංශු කියලා හැවුවොත් මේ අයන විතරයි තියෙන්නේ. දැලිස හැදලා තියෙන කැටයන වලින් විතරයි. ඒ දැලිසේ තියෙන විස්ථානගත ඉලෙක්ට්‍රෝන. ස්ථානගත නෙමෙයි ඒවා විස්ථානගත වේ. සචල ඉලෙක්ට්‍රෝන. විස්ථානගත. මේ විස්ථානගත ඉලෙක්ට්‍රෝන මගින් තමයි සියලු කැටයන ආකර්ෂණය කළ බැත්තව ගන්නෙ. ඒ විස්ථානගත ඉලෙක්ට්‍රෝනයන්ට අපි කියන්නේ සචල ඉලෙක්ට්‍රෝන. මේවට කියන්නේ සචල ඉලෙක්ට්‍රෝන. සචල ඉලෙක්ට්‍රෝන. මෙන්න මේ සචල ඉලෙක්ට්‍රෝන ඇතිවීම කෙරෙහි දායකත්වය අඩුයි මැංගනස් වල සුවිශේෂී 4s2 3d5 යන ඉලෙක්ට්‍රොනික වින්‍යාසය නිසා ස්ථායි ඉලෙක්ට්‍රොනික සැකසුම නිසා මේ සචල ඉලෙක්ට්‍රෝන කෙරෙහි දක්වන දායකත්වය අඩුයි. ඒ නිසා දුර්වල ලෝහක බන්ධන තමයි මැංගනස් වල තියෙන්නේ. මේ අනුව අපි මේ විස්තර කරේ D ගණුවේ යම් අවස්ථාවක මැංගනස් කොපර් සිංක් වගේ ලෝහයක ද්‍රවාංක අඩුයි ඒ වගේම දුර්වල ලෝහක බන්ධන ඇතිවීම සම්බන්ධයෙන් ප්‍රශ්නයක් આવොත් මේ වගේ පිළිතුරු සැපීමක් ඔබට කළ හැකියි. අපි දැන් බලමු ඊළඟ අවස්ථාවට. පොටෑසියම් සහ කැල්සියම් වල ද්‍රවාංකය. පොටෑසියම් සහ කැල්සියම් වල ද්‍රවාංකය අවරෝහණය වන ආකාරයට සකස් කරන්න. ඔබ දන්නවා පොටෑසියම් සහ කැල්සියම් ගත්තොත් පොටෑසියම් සහ කැල්සියම් එකම ආවර්තයේ මෙන්න පොටෑසියම් මෙන්න කැල්සියම් වල ආරය. ලෝහයේ තියෙන කැටයන දැලිසේ දැලිස සෑදෙන්නේ පොටෑසියම් අයන වලින් සහ කැල්සියම් අයන වලින්. පොටෑසියම් වලට වඩා කැල්සියම් වල ආරය කුඩායි. පොටෑසියම් අයනීකරණය වීමේදී එක ඉලෙක්ට්‍රෝනයයි
कैल्शियम आयनीकरण विधि इलेक्ट्रॉन देखा मैं सचल इलेक्ट्रॉन वाला घनत्व पोटासियम वाला कैल्शियम वाला වැඩි තොට මේක පැහැදිලි කරන්න කරුණු දෙකක් තියෙනවා මේ ද්‍රවාංකය අවරෝහණය වන ආකාරයට සකස් කර ලියන්න විතරයි තියෙන ඔබට එතකොට ද්‍රවාංකය වැඩිම එක්කෙන කවුද ලෝහක බන්ධන ප්‍රබල එක්කෙනා ද්‍රවාංකය වැඩි මෙයාට වඩා මෙයාගේ කැල්සියම් වල අරේ කුඩායි අරේ කුඩා වෙන විට ලෝහක බන්ධන ප්‍රබල වෙනවා දෙවෙනි කරුණ පොටෑසියම් අයනීකරණයේදී ඉලෙක්ට්‍රෝන 1යි කැල්සියම් අයනීකරණය වීමේදී ඉලෙක්ට්‍රෝන 2යි සචල ඉලෙක්ට්‍රෝන වල ඝනත්වය පොටෑසියම් වලට වඩා කැල්සියම් වල වැඩි ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙන විට ලෝහක බන්ධන ප්‍රබල වෙනවා අනිත් කරුණ තමයි අරේ කුඩා වෙන විට හොඳ ඇහිරුමක් තියෙනවා ලෝහක බන්ධන තව තවත් ප්‍රබල වෙනවා මේ නිසා අපේ පිළිතුරේ ද්‍රවාංකයේ අවරෝහණය කියන්නේ ද්‍රවාංකය අඩු වෙන විදිහට මේ විදිහට ද්‍රවාංකයේ වැඩිම කැල්සියම් පොටෑසියම් මේ තමයි පිළිතුර ඔබේ දැනගැනීම සඳහා හේතු මේ ඔබේ දැනගැනීම සඳහා හේතු ඔබේ දැනගැනීම සඳහා පමණයි විභාගෙද පිළිතුරු මෙච්චරයි යන්නේ ද්‍රවාංකයයි කැල්සියම් වලට වඩා පොටෑසියම් අඩු එකක් තමයි කැල්සියම් ධන දෙක අපි ගත්තොත් පොටෑසියම් ධන කේ ධන කැල්සියම් ධන දෙකට වඩා පොටෑසියම් ධන හි අයනිකාරය ඔබට පේනවනේ පොටෑසියම් ධනායනයට සාපේක්ෂව කැල්සියම් ධන දෙකේ අර විචලනය මෙන්න මේ විදිහට දෙන්න පුළුවන් කැල්සියම් ධන දෙක පොටෑසියම් ධන හි අයනිකාරයට වඩා අඩු බව එතයි කරුණ අරය මේ විදිහට අරය අඩුයි කැල්සියම් ධන දෙක පොටෑසියම් හි අයනිකාරයට වඩා අඩු බව එක සිද්ධියක් ඒක දෙවෙනි සිද්ධිය තමයි සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වය සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වය පොටෑසියම් වලට වඩා කැල්සියම් වල වැඩි බව. එතකොට සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වය එසේ වැඩි වන්නේ සංයුජතා කවචවල ඉලෙක්ට්‍රෝන සැකසුම සංයුජතා කවචවල ඉලෙක්ට්‍රෝන සැකසුම පොටෑසියම් ගත්තොත් S1 කැල්සියම් ගත්තොත් S2 සංයුජතා කවචවල ඉලෙක්ට්‍රෝන සැකසුම මෙතේ එනිසා නැත්තම් පොටෑසියම් වලට වඩා කැල්සියම් වල සංයුජතා වැඩි එනිසා තමයි සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වය පොටෑසියම් වලට වඩා කැල්සියම් වල වැඩි වෙන්නේ ඉලෙක්ට්‍රෝන සැකසුම මේ විදිහට ඉලෙක්ට්‍රෝන සැකසුම අනුව පේනවා පොටෑසියම් අයනීකරණය වීමේදී පොටෑසියම් අයනීකරණය වීමේදී ඉලෙක්ට්‍රෝන 1යි කැල්සියම් අයනීකරණය වීමේදී ඉලෙක්ට්‍රෝන 2යි මේ අනුව සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වය කැල්සියම් වල වැඩි බව තමයි පෙන්වන්නේ එහි ප්‍රතිඵලය ප්‍රබල ලෝහක බන්ධන පොටෑසියම් වලට වඩා කැල්සියම් මේ නිසා ආවර්තයේ දකුණට යන විට පොටෑසියම් කැල්සියම් ඒ වගේම සෝඩියම් මැග්නීසියම් ආවර්තයක දකුණට මේ
සෝඩියම් මැග්නීසියම් පොටෑසියම් කැල්සියම් නිරන්තරයෙන්ම මේ පැත්තට ද්‍රවාංකය වැඩි වෙනවා. පොටෑසියම් වඩා කැල්සියම් වල ද්‍රවාංකය වැඩි. ඒ වගේම සෝඩියම් වලට වඩා මැග්නීසියම් වල ද්‍රවාංකය වැඩි. ද්‍රවාංකය වැඩි වීම. අරය කුඩා වෙනවා. දෙවෙනි කර්ණ සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වය පළවෙනි ඛණ්ඩයට වඩා දෙවෙනි ඛණ්ඩයේ වැඩි වීම. මේ අනුව පොටෑසියම් සහ කැල්සියම් වල ද්‍රවාංකය අවරෝහණය කියන්නේ අඩුවන ආකාරයට සකස් කරලා යන්න. හරිනේ? කැල්සියම්ට වඩා පොටෑසියම් අඩුයි. අපි දැන් බලමු ඊළඟ අවස්ථාව. D ගණුවේ මූලද්‍රව්‍ය වල ද්‍රවාංක S ගණුවේ පොටෑසියම් වල ද්‍රවාංකයට වඩා වැඩි. හරියටම හරි. පොටෑසියම් වල ද්‍රවාංකය සෙන්ටිග්‍රේඩ් අංශක 64යි. D ගණුවේ සියලුම මූලද්‍රව්‍යයන්ගේ ද්‍රවාංකය සෙන්ටිග්‍රේඩ් අංශක 400ට වඩා වැඩි. D ගණුවේ අඩුම ද්‍රවාංකයක් තියෙන්නේ සිංක් වල. සිංක් වල ද්‍රවාංකයට සාපේක්ෂව පොටෑසියම් වල ද්‍රවාංකය අඩු වගයක්. පොටෑසියම් සෙන්ටිග්‍රේඩ් අංශක 64ක විතර ද්‍රවාංකයක් තියෙන්නේ. සිංක් වල සෙන්ටිග්‍රේඩ් අංශක 400කට ආසන්න ද්‍රවාංකයක් තියෙන්නේ. සිංක් වල ද්‍රවාංකයට වඩා වැඩි D ගණුවේ අනිත් සියලුම මූලද්‍රව්‍යයන්ගේ ද්‍රවාංක. ඒ නිසා D ගණුවේ මූලද්‍රව්‍ය වල ද්‍රවාංක S ගණුවේ පොටෑසියම් වල ද්‍රවාංකයට වඩා වැඩි. ඒ කරුණ හරි. නමුත් S ගණුවේ පොටෑසියම් සහ කැල්සියම් වල ද්‍රවාංකයට වඩා වැඩි කියලා කියන්න බෑ. ළමයි පොටෑසියම් වල ද්‍රවාංකය සෙන්ටිග්‍රේඩ් අංශක 64යි. සිංක් වල ද්‍රවාංකය සෙන්ටිග්‍රේඩ් අංශක 420යි. කැල්සියම් වල ද්‍රවාංකය සෙන්ටිග්‍රේඩ් අංශක 850යි. D ගණුවේ මූලද්‍රව්‍ය අතරින් අඩුම ද්‍රවාංකය තියෙන සිංක් වලට. සිංක් වලට වඩා වැඩි සියලුම D ගණුවේ ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනස්, අයර්න්, කොබෝල්ට්, නිකල්, කොපර් මූලද්‍රව්‍ය 9ේම ද්‍රවාංකය සිංක් වලට වඩා වැඩි. මෙන්න පොටෑසියම් වල ද්‍රවාංකය. මෙන්න කැල්සියම් වල ද්‍රවාංකය. පොටෑසියම් වලට වඩා කැල්සියම් වල ද්‍රවාංකය වැඩි. S ගණුවේ දකුණට යන විට ද්‍රවාංකය වැඩි වෙන්නේ පොටෑසියම් වලට වඩා කැල්සියම් වල ආරය අඩුයි. මේකේ ඉලෙක්ට්‍රෝන 1යි අයනීකරණයේදී මෙයාගේ ඉලෙක්ට්‍රෝන 2යි අයනීකරණයේදී ධන 2යිනේ හදන්නේ. සචල ඉලෙක්ට්‍රෝන වල ඝනත්වය මෙයාට වඩා මෙයාගේ ඉලෙක්ට්‍රෝන වල ඝනත්වය වැඩි. සචල ඉලෙක්ට්‍රෝන වල එනිසා පොටෑසියම් වලට වඩා කැල්සියම් වල ලෝහක බන්ධන ප්‍රබලයි. එනිසා ද්‍රවාංකය ඉහළ යනවා. හරි. නමුත් අපිට පොටෑසියම් කැල්සියම් තියෙන 4S උපශක්ති මට්ටම පිරීමෙන් ඒ අනුව 4 වන ආවර්තයේ පොටෑසියම් කැල්සියම් තියෙන්නේ S ගණුවේ. ඊට පස්සේ හමු වෙන්නේ D ගණුවේ මූලද්‍රව්‍ය. 4 වන ආවර්තයේ S ගණුව में पोटेशियम कैल्शियम S गणुव इकाड स्कैंडियम टाइटेनियम वैनेडियम क्रोमियम मैंगनस आयन कोबाल्ट निकल कॉपर सिंक में तमाई D गणुव तुर D पिरीमेन तर पोटेशियम वाला द्रवांक तमें हटा तर मेक 850 मेक हटा तर मेक 850 D गणुवे अडुम द्रवांक्य सिंक 420 D गणुवे अनेकुत සියලුම මූලද්‍රව්‍යයන්ගේ द्रवांक 420ට වඩා වැඩි. නමුත් මේ ළමයි මෙන්න මේ ටික දැනගන්න ඕන. 4 වන ආවර්තයේ S හා D ගණු මූලද්‍රව්‍ය ගත්තොත් ලෝහ
හතර S වල ලෝහයන්ට වඩා D ගුණයේ ලෝහවල ද්‍රවාංක වැඩි කියලා කියන්න අමාරුයි. එහෙම කියන්න බෑ. ඒකට හේතුව කැල්සියම් වලට වඩා සිංක් වල අඩු නිසා. ඒ වගේම පොටෑසියම් වලට වඩා මේ සියල්ලම වැඩි. ඒක හරි. ඒ නිසා මේ ප්‍රකාශනයේ තියෙන්නේ S ගුණයේ මූලද්‍රව්‍යයන්ට වඩා D ගුණයේ මූලද්‍රව්‍යයන්ගේ ද්‍රවාංකය වැඩි කතාව නෙමෙයි. එහෙම කියන්න බෑ. මේකට වඩා S ගුණයට වඩා D ගුණයේ ද්‍රවාංකය වැඩි කියන්න බෑ. මොකද 850ට සාපේක්ෂව මෙතන 420 අඩු නිසා. නමුත් පොටෑසියම් වලට සාපේක්ෂව D ගුණයේ කාගෙත් ද්‍රවාංකය වැඩි බව කියන්න පුළුවන්. නිසා මේ අගයන් දල වශයෙන් මතක තියාගන්න. D ගුණයේ මූලද්‍රව්‍ය වල ද්‍රවාංකය S ගුණයේ පොටෑසියම් වල ද්‍රවාංකයට වඩා වැඩි. ඒ කතාව හරි. මේ අනුව පළවන ප්‍රකාශය සත්‍යයි. දෙවන ප්‍රකාශය පොටෑසියම් වලට වඩා D ගුණයේ මූලද්‍රව්‍යයන්ගේ ද්‍රවාංක වැඩිවීමට හේතුව D ගුණයේ මූලද්‍රව්‍ය වල ලෝහක බන්ධන සෑදීමේදී විස්තනගත වීම. ලෝහක බන්ධන සෑදීමේදී විස්තනගත ඉලෙක්ට්‍රෝන සචල ඉලෙක්ට්‍රෝන ලෝහක බන්ධන සෑදීමේදී විස්තනගත වීම. D ගුණයේ මූලද්‍රව්‍ය වල ලෝහක බන්ධන සෑදීමේදී විස්තනගත වීම සඳහා D සහ S ඉලෙක්ට්‍රෝන ඇත. ඔව්. D වල තියෙන විශේෂ කරුණ එක තමයි. බොහෝ මූලද්‍රව්‍ය වල S හා D කාක්ෂික වල සහභාගීත්වය වැඩි මේ සචල ඉලෙක්ට්‍රෝන කෙරෙහි. සචල නැත්නම් විස්තනගත ඉලෙක්ට්‍රෝන කෙරෙහි මේ S හා D 4S හා 3D කාක්ෂික වල සහභාගීත්වය වැඩි නිසා ලෝහක බන්ධන ප්‍රබලයි. මේ නිසා දෙවෙනි වගන්තිය සත්‍යයි. D ගුණයේ මූලද්‍රව්‍ය වල ද්‍රවාංකය S ගුණයේ පොටෑසියම් වලට වඩා වැඩි. කතාව හරි. පොටෑසියම් වලට වඩා වැඩි බව ඇත්ත. ඒකට හේතුව දෙවෙනි වගන්තියෙන් පැහැදිලි කරනවා. මේ අනුව පිළිතුර සත්‍යයි. මේක සත්‍යයි. මේකත් සත්‍යයි. නමුත් පළමු වගන්තිය පැහැදිලි කරයි. පළමු වගන්තිය පැහැදිලි කරයි. සත්‍ය පැහැදිලි කරයි. මේ අනුව පළවන වගන්තිය සත්‍යයි, දෙවන වගන්තිය සත්‍යයි. වගන්ති දෙකම සත්‍යයි. නමුත් දෙවෙනි වගන්තිය පළමු වගන්තිය පාදා දෙනවා නම් මේ වගේ ප්‍රශ්න වල පිළිතුරු සැපීමේදී පිළිතුර අංක 1 කරා යා යුතුයි. පළවන ප්‍රකාශය දෙවන ප්‍රකාශය 1 2 3 4 5 පිළිතුරු 5 මේක එන්නේ සත්‍යයි සත්‍ය වන අතර පළමු ප්‍රකාශය පැහැදිලි කරයි. සත්‍ය වන අතර පළමු ප්‍රකාශය පැහැදිලි නොකරයි. තුන්වෙනි පිළිතුරට එන්නේ සත්‍යයි අසත්‍යයි. හතරවෙනි පිළිතුර අසත්‍යයි සත්‍යයි. පස්වෙනි පිළිතුර අසත්‍යයි අසත්‍යයි. මෙන්න මේ ආකාරයට මේවයි පිළිතුරු
ඉදිරිපත් කිරීම කරන්න පුළුවන්. මේ ආකාරයට. ඒතර අපි දැන් බලන්න ඕන මේ වගේ ප්‍රශ්නයකට පිළිතුරු සැපීමේදී මේ වගුව ඔබට විභාගෙ දෙනවා. නමුත් ඒක ඔබේ මතකයේ තියෙන්න ඕන. සත්‍ය සත්‍ය පැහැදිලි කරයි, සත්‍ය සත්‍ය පැහැදිලි නොකරයි, සත්‍ය අසත්‍යයි, අසත්‍ය සත්‍ය, අසත්‍ය අසත්‍යයි. දැන් බලන්න මේ ප්‍රකාශනය. පළවන ප්‍රකාශනය සත්‍යයි. දෙවෙනි ප්‍රකාශනය සත්‍යයි. නමුත් දෙවැන්නෙන් පළමු ප්‍රකාශය පැහැදිලි කරනවා. පිළිතුර 1. මේ අනුව පිළිතුර 1. ඒ කියන්නේ මෙවැනි අවස්ථාවකදී පිළිතුරු 5 මේ විදිහට එන්නේ. ඔබේ කතරය මේ සඳහා විය යුතුයි. බලමු ඊළඟ ප්‍රශ්නේ. ඉහළම විද්‍යුත් සන්නායනය පෙන්වන තුරඩි ගොනුවේ මූලද්‍රව්‍ය. විද්‍යුත් සන්නායකතාව ඉහළ මූලද්‍රව්‍යතාවයන් සාමාන්‍යයෙන් කොපර්, රිදී, ඇලුමිනියම් වගේ ඒවා. විද්‍යුත් සන්නායකතාව විද්‍යුත් සන්නායනතාව ඉහළ මූලද්‍රව්‍ය හැටියට සාමාන්‍ය ඇලුමිනියම්, ඩී ගණුවේ කොපර්, රිදී මේ වගේ ඒවා දෙන්න පුළුවන්. කොපර්, රිදී. මෙතන 3D ශ්‍රේණිය තියෙන්නේ. විශේෂිත සන්නායනතා පැහැදිලි කිරීමක් මේ ඒකක යටතේ සාකච්ඡා වෙන්නේ නැහැ. නමුත් දල වශයෙන් ඔබ මතක තියාගන්න සන්නායනතාව ඉහළ මූලද්‍රව්‍ය හැටියට කොපර්, ඇලුමිනියම්, රිදී, ඩී ගණුවේ නම් කොපර් යොදා ගන්නවා. ඒ නිසා පිළිතුර අංක 4. රසායනික බන්ධන පිළිබඳ සත්‍ය වන්නේ සංයුජත කවචයේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය නොමැති පරමාණු එම අඩුපාඩුව සම්පූර්ණ කර ගැනීමට දරන උත්සාහයක් ලෙස රසායනික බන්ධන නිර්මාණය වේ. ඔව්, බොහෝ දුරට රසායනික බන්ධන සංකල්ප යටතේ ආරම්භයේදීම සාකච්ඡා කරන්නේ සංයුජත කවචයේ ඇති ඉලෙක්ට්‍රෝන ස්ථායී ඉලෙක්ට්‍රොනික වින්‍යාස ලබා ගැනීම සඳහා බන්ධන සෑදීමක් සිදුවන බව. දැන් උදාහරණයක් හැටියට හයිඩ්‍රජන් පරමාණුවක අවසාන කවචයේ එක ඉලෙක්ට්‍රෝනයනේ තියෙන්නේ. ඒ නිසා යා බන්ධනයක් සාදා ගැනීමේදී තවත් මූලද්‍රව්‍ය පරමාණුවක ඉලෙක්ට්‍රෝනයක් සමග සහසනිජ බන්ධන හදනවා. එතකොට හයිඩ්‍රජන් වටා ඉලෙක්ට්‍රෝන සංයුජත කවචයේ ඉලෙක්ට්‍රෝන දෙකක් දක්වා ඉහළ යනවා. ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණුව හීලියම් වින්‍යාස කරා ලැබෙනවා. උදාහරණයක් හැටියට නයිට්‍රජන් පරමාණු ගත්තොත් නයිට්‍රජන් හි සංයුජත කවචයේ ඉලෙක්ට්‍රෝන 5ක් තියෙනවා. නයිට්‍රජන් පරමාණුව පිටතින් ඉලෙක්ට්‍රෝන 3ක් සහභාගී කරගෙන සහසනිජ බන්ධන 3ක් හදනවා. ඒ කියන්නේ අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5 තිබුණ එක 8 දක්වා වැඩි වෙනවා. බොහෝ මූලද්‍රව්‍ය සංයුජත කවචයේ ඉලෙක්ට්‍රෝන සහභාගීත්වයෙන් එහි අෂ්ටක නීතියට එකඟව ක්‍රියාත්මක වෙන උත්සාහ කරනවා. එහි ප්‍රතිඵලයක් තමයි බන්ධන නිර්මාණය වීම. ඒ නිසා මේකේ පළවන ප්‍රකාශය නිවැරදි. සංයුජත කවචයේ ඉලෙක්ට්‍රෝන අෂ්ටකය නැමැති පරමාණු එම අඩුපාඩුව සම්පූර්ණ කර ගැනීමට දරන උත්සාහයක් ලෙස රසායනික බන්ධන නිර්මාණය වෙනවා. අපි ගත්තොත් ඔක්සිජන් පරමාණුව බන්ධන දෙකක් හදනවා. අෂ්ටකය සම්පූර්ණ කර ගන්නවා. අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 6 තිබුණ 8 වෙනවා. නයිට්‍රජන් පරමාණුව අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 5යි තිබුණේ 8 වෙන්න බන්ධන 3ක් හදනවා. ෆ්ලෝරින් පරමාණුවක් අවසාන කවචයේ ඉලෙක්ට්‍රෝන 7ක් තිබුණා. ඒ නිසා ෆ්ලෝරින්
ඉලෙක්ට්‍රෝන 8ක් කරගන්න මේ වගේ එක බන්ධනයක් හදන්න පුළුවන්. මේ නිසා බොහෝ පරමාණු මේ තත්ත්වය උදා වෙනවා. බොහෝ විට අෂ්ටකය සම්පූර්ණ කරගන්න උත්සාහ කරනවා. එහි ප්‍රතිඵලයක් තමයි බන්ධන සෑදීම. පළවෙනි ප්‍රකාශය සිම්පල් A සත්‍ය වන්නේ එකම වර්ගයේ මූලද්‍රව්‍ය පරමාණු දෙකක් අතර එකම වර්ගයේ ඒ කියන්නේ හයිඩ්‍රජන් හයිඩ්‍රජන් ක්ලෝරින් ක්ලෝරින් ෆ්ලෝරින් ෆ්ලෝරින් බ්‍රෝමින් බ්‍රෝමින් එකම වර්ගයේ මූලද්‍රව්‍ය පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන යුගලයක් හවුලේ තබා ගැනීමෙන් පමණක් එකම වර්ගයේ ඉලෙක්ට්‍රෝන යුගලයක් හවුලේ තබා ගැනීමෙන් පමණක් සහසනුජ බන්ධන නිර්මාණය වේ. ඒකේ වැරද්දක් තියෙනවා. ඇයි? එකම වර්ගයේ ඒ කියන්නේ H හා H Cl හා Cl F හා F එකම වර්ගයේ පරමාණු ගැන විතරයි කියවෙන්නේ එතන. එකම වර්ගයේ පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන යුගලයක් හවුලේ තියාගෙන සහසනුජ බන්ධන හදන බව ඇත්ත. නමුත් පමණක් කියලා තියෙනවනේ. පමණක්. ඒකේ වැරද්දක් තියෙනවා. මේ බලන්න හයිඩ්‍රජන් ෆ්ලෝරින් එක සම්බන්ධ වෙනවා. හයිඩ්‍රජන් ක්ලෝරින් එක සම්බන්ධ වෙනවා. එකම වර්ග නෙවෙයි. මේ නිසා සහසනුජ බන්ධන හදන්නේ මෙතන කියලා තියෙන එකම වර්ගයේ මූලද්‍රව්‍ය පරමාණු දෙකක් අතර ඉලෙක්ට්‍රෝන යුගලයක් හවුලේ තබා ගැනීමෙන් පමණක්. මෙතන පමණක් කියන වචනේ තියෙනවා. ඉලෙක්ට්‍රෝන යුගලයක් හවුලේ තබා ගැනීමෙන් පමණක් සහසනුජ බන්ධන නිර්මාණය වේ. ඒක සම්පූර්ණ වැරදි. ඒ නිසා දෙවෙනි ප්‍රකාශය තුන්වෙනි එක. ආයනික බන්ධන ඇතිවීමේදී ධන ආයන, කැටායන, ඍණායන අනායන අතර ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල හරියටම හරි. ආයනික සංයෝග නිර්මාණය වීමේදී කැටායන සහ අනායන අතර ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල ඇති වෙනවා. ඒ නිසා ඇති වෙන බන්ධනය අපි කියන්නේ ආයනික බන්ධන. ආයනික බන්ධන ඇතිවීමේදී ධනායන හා ඍණායන අතර ස්ථිති විද්‍යුත් ආකර්ෂණ බල ඇති වේ. හරියටම හරි. ඊළඟට බලන්න පරමාණු දෙකක් අතර හවුලේ තබා ගන්නා ඉලෙක්ට්‍රෝන යුගලයම එක් පරමාණුවකින් සැපෙන විට නිර්මාණය වන්නේ දායක සහසනුජ බන්ධන. මේ බලන්න ඇමෝනියා වල N මත තියෙන එකසර ඉලෙක්ට්‍රෝන යුග්මයක්. මෙන්න මේ එකසර ඉලෙක්ට්‍රෝන යුග්මය BCl3 බන්ධන 3යි තියෙන. අෂ්ටකය අසම්පූර්ණයි. බෝරොන් වලට සහසනුජ බන්ධන 3යි. ඉලෙක්ට්‍රෝන 6යි තියෙන. මෙයා ඉලෙක්ට්‍රෝන යුග්මයක් දුන්නාම මෙයා අෂ්ටකය සම්පූර්ණ වෙනවා. ඔන්න ඔය විදිහට සාමාන්‍යයෙන් සහසනුජ බන්ධනයක් හදන්නේ ඉලෙක්ට්‍රෝන යුගලය දෙන්නගෙන්ම හවුලේ තබාගෙන. නමුත් මෙතෙන්දී මේ බන්ධනය සෑදීමට N හා B අතර තියෙන බන්ධනය සෑදීමට අවශ්‍ය ඉලෙක්ට්‍රෝන යුග්මයම සපයන්නේ නයිට්‍රජන්. ඉලෙක්ට්‍රෝන යුගලයම සපයන්නේ නයිට්‍රජන්. නයිට්‍රජන් ඉලෙක්ට්‍රෝන යුග්මයම සපයලා දෙන්න අතර දායක බන්ධනයක් ඇති කරගන්නවා. මේක අපි දාන ධන ඍණ. තර දායක බන්ධනය සෑදීමට ඉලෙක්ට්‍රෝන යුග්මයම සැපෙව්වේ එක් පරමාණුවක්. ඒ නිසා දායක සහසනුජ බන්ධන කියලා මේක නම් කරන්නේ මේ බන්ධනය. සාමාන්‍යයෙන් මේ BCl බන්ධනයක් හැදෙන්නේ බෝරොන් වලයි ක්ලෝරින් වලයි ඉලෙක්ට්‍රෝන යුගලය දෙන්න හවුලේ තියාගෙන. බෝරොන් වල එක ඉලෙක්ට්‍රෝනයක්, ක්ලෝරින් වල එක ඉලෙක්ට්‍රෝනයක්. ඒක සහසනුජ බන්ධනය. ඉලෙක්ට්‍රෝන යුගලය දෙන්න අතර හවුලේ තියාගෙන ඉන්නේ. නමුත් මෙතනත් ඉලෙක්ට්‍රෝන යුගලය දෙන්න අතර හවුලේ තියාගෙන ඉන්නේ. නමුත් ඉලෙක්ට්‍රෝන යුගලයම සැපෙව්වේ එක්කෙනෙක්. ඒ නිසා මේක දායක සහසනුජ බන්ධනය. දැන් මේකේ කියලා තියෙන්නේ
පරමාණු දෙකක් අතර හවුලේ තබා ගන්න ඉලෙක්ට්‍රෝන යුගලයම එක් පරමාණුවකින් සැපුව විට නිර්මාණය වෙන්නේ දායක සහ සනිජ බන්ධන වේ. හරියටම හරි. මේ අනුව පිළිතුර ACD. ප්‍රධාන විභාග ප්‍රශ්න පත්‍රයේ මේ වගේ ප්‍රශ්න කීපයක් යනවා පිළිතුරු සපයන්න. ඒවැ උපදෙස් මේ ආකාරයට AB නිවැරදි නම් 1, BC නිවැරදි නම් 2, CD නිවැරදි නම් 3, DA නිවැරදි නම් 4. වෙනත් ප්‍රතිචාර AB 1, BC 2, CD 3, DA 4. අපි තුන ABC නැත්නම් ඒ පමණයි. නැත්නම් BCD හෝ වෙනත් ප්‍රතිචාර කීපයක් නම් අංක 5. එසේනම් මේ පිළිතුර ACD ඒ කියන්නේ ප්‍රතිචාර කීපයක් නිවැරදි වීම අංක 5. පිළිතුර 5 විය යුතුයි. මේ ආකාරයේ පිළිතුර 5. මේ ප්‍රශ්නාංක 5 බලමු. ප්‍රශ්නාංක 6 සෝඩියම් වල ලෝහක බන්ධනයට වඩා මැග්නීසියම් වල ලෝහක බන්ධන ප්‍රබලතාව වැඩි. ඔව්. ආවර්තයක දකුණට යන විට පරමාණු කාර්යය අඩු වෙනවා. පරමාණු කාර්යය අඩු වෙනවා. ඒ විතරක් නෙමෙයි. සෝඩියම් හා මැග්නීසියම් ගත්තම සනිජතා කවචය ඉලෙක්ට්‍රෝන 1යි, සනිජතා කවචය ඉලෙක්ට්‍රෝන 2යි. මේ නිසා සචල ඉලෙක්ට්‍රෝන වලාවේ ඝනත්වය, ලෝහයේ තියෙන සචල ඉලෙක්ට්‍රෝන වලාවේ ඝනත්වය සෝඩියම් ඉලෙක්ට්‍රෝන 1යි, මැග්නීසියම් සචල ඉලෙක්ට්‍රෝන වලාවේ ඝනත්වය මැග්නීසියම් වලා 2යි. සචල ඉලෙක්ට්‍රෝන වලාවේ ඝනත්වය වැඩි වන විට ලෝහක බන්ධන ප්‍රබල වෙනවා. ඒ වගේම සෝඩියම් වලට සාපේක්ෂව මැග්නීසියම් කැටායනයේ ආරය මේක කැටායනයේ ආරයට සාපේක්ෂව කුඩායි. කැටායනයේ ආරය කුඩා වීම සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වීම. එහි ප්‍රතිඵලය තමයි සෝඩියම් වලට වඩා මැග්නීසියම් වල ලෝහක බන්ධන ප්‍රබල වීම. පාසල් විද්‍යාගාරයේ තියෙන සෝඩියම් කැබල්ල ගත්තොත් අර භූමි තල වල ගිල්වලා තියෙන්නේ. අපිට පුළුවන් බ්ලේඩ් එකකින් කොටසක් වෙන් කරගන්න. ශක්තිමත් භාවය අඩුයි. ලෝහක බන්ධන ප්‍රබලතාව අඩුයි. නමුත් මැග්නීසියම් බ්ලේඩ් එකකින් වෙන් කරන්න බෑ. මැග්නීසියම් පඩියට වඩා ශක්තිමත්. ලෝහක බන්ධන ප්‍රබලයි. සෝඩියම් වලට වඩා මැග්නීසියම් වල. සෝඩියම් වල ලෝහක බන්ධනයට වඩා මැග්නීසියම් වල ලෝහක බන්ධනයේ ප්‍රබලතාව වැඩි. පළවන වගන්තිය හරියටම හරි. දෙවන වගන්තිය සෝඩියම් වල අරයට වඩා මැග්නීසියම් වල අරය විශාලයි. සෝඩියම් වල අරයට වඩා මැග්නීසියම් ධන දෙකේ අරය විශාල නෙමෙයි. මේ පේනවනේ අරය කුඩායි. මෙයාට වඩා මෙයාගේ ධනාරෝපණ ප්‍රබලතාව වැඩි. සෝඩියම්ට වඩා මැග්නීසියම් වල නෂ්ටි ආරෝපණ ප්‍රබලතාව වැඩි. ආරෝපණ ප්‍රබලතාව වැඩි කියන්නේ නෂ්ටික ආරෝපණය වැඩි. එනිසා ඉලෙක්ට්‍රෝන නෂ්ටි දෙසට ලම් වෙලා තියෙන මැග්නීසියම් වල සෝඩියම් වලට සාපේක්ෂව. එනිසා මැග්නීසියම් ධන දෙකේ ආරය අඩුයි. මේ ප්‍රකාශනය සාවද්‍යයි. සත්‍ය අසත්‍යයි. සත්‍යයි අසත්‍යයි අංක 3. මේ ප්‍රකාශනය යටතේ පළවන ප්‍රකාශය දෙවන ප්‍රකාශය
සත්‍යයි අසත්‍යයි අංක 3. බලමු ඊළඟ ප්‍රශ්නේ. ඇලුමිනියම් වල ලෝහක බන්ධනය මැග්නීසියම් වලට වඩා ප්‍රබලයි. ඔව් ආවර්තයක දකුණට යන විට සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම් වල පරමාණුකාරය අඩු වෙනවා. පරමාණුකාරය අඩු වෙන විට ලෝහක බන්ධන ප්‍රබල වෙනවා. කැටයන දැරිසේ අරය කුඩා වෙන ප්‍රබල ලෝහක බන්ධනයි. ඒ විතරක් නෙමෙයි. සෝඩියම් ඒක සම්මිච්ඡයි. මැග්නීසියම් දී සම්මිච්ඡ. ඇලුමිනියම් ත්‍රි සම්මිච්ඡ. සෝඩියම් අයනීකරණය වීමේදී ඉලෙක්ට්‍රෝන 1යි පිට වෙන්නේ. මැග්නීසියම් අයනීකරණය වීමේදී ඉලෙක්ට්‍රෝන 2යි. ඇලුමිනියම් අයනීකරණය වීමේදී ඉලෙක්ට්‍රෝන 3යි. මේ අනුව සචල ඉලෙක්ට්‍රෝන වලාවේ ඝනත්වය සෝඩියම්ට වඩා වැඩි මැග්නීසියම්, ඊට වඩා වැඩි ඇලුමිනියම්. ඒ නිසා ලෝහක බන්ධන ප්‍රබලතාව මේ පැත්තට යනකොට වැඩි වෙනවා. කරුණු දෙකක් කියන්න පුළුවන්. එකක් කැටයනේ අරය කුඩා වීම. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම් මේ තුන්දෙනාගේ අර ගත්තොත් අර විශාලම අරය මෙයාට, ඊට වඩා මෙයාගේ කුඩා, ඊටත් වඩා කුඩාම මෙයාගේ අරය කුඩා වෙනවා. සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වෙනවා. මේ නිසා ලෝහක බන්ධන ප්‍රබල වෙනවා. ලෝහක බන්ධන ප්‍රබල වීම මේ පැත්තට. ඒ අනුව ඇලුමිනියම් වල ලෝහක බන්ධනය මැග්නීසියම් වලට වඩා ප්‍රබලයි. ඒ ප්‍රකාශය සත්‍යයි. පළවන ප්‍රකාශය. දෙවන ප්‍රකාශයේ ඇලුමිනියම් ධන 3 ආයනය මැග්නීසියම් ධන 2 ආයනයට වඩා කුඩා වන අතර. ඔව්. ඇලුමිනියම් ධන 3 ආයනය මැග්නීසියම් ධන 2 ආයනයට වඩා කුඩායි. වන අතර ආයනයේ සෑදීමේදී පිළිවෙලින් ඉලෙක්ට්‍රෝන 3ක් හා 2ක්. ඔව් ඇලුමිනියම් වලින් ඉලෙක්ට්‍රෝන 3යි, මැග්නීසියම් වලින් 2යි. හරියටම හරි. මේ අනුව දෙවෙනි වගන්තියෙන් කියවෙනවා අරය කුඩා බව. ඒ වගේම සචල ඉලෙක්ට්‍රෝන කෙරෙහි ඉලෙක්ට්‍රෝන වල දායකත්වය වැඩි බවත් කියවෙනවා. අයනීකරණයේදී වැඩි ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාවක් පිටවීම. ඒ නිසා තමයි ලෝහක බන්ධන ප්‍රබල වෙන්නේ. මේ අනුව දෙවෙනි වගන්තියත් සත්‍යයි. පළවන වගන්තියත් සත්‍යයි. දෙවෙනි වගන්තියෙන් පළවන වගන්තිය පැහැදිලි කර දීමක් තියෙනවා. ඒ නිසා පිළිතුර එකට යා හැකියි. ඒ නිසා මෙවැනි ප්‍රකාශන සම්බන්ධයෙන් මේවා පළවන ප්‍රකාශය, දෙවන ප්‍රකාශය, මේ වගේ ප්‍රශ්න සම්බන්ධයෙන් පිළිතුරු ඉදිරිපත් කිරීමේදී අපිට දෙන්න පුළුවන්. පිළිතුරු 5 අංක. එතකොට මේක පළවෙනි ප්‍රකාශය සත්‍යයි, දෙවෙනි ප්‍රකාශය සත්‍යයි, දෙවෙනි ප්‍රකාශයෙන් පළමු ප්‍රකාශය පැහැදිලි කරනවා. එසේනම් පිළිතුර 1. එනිසා පිළිතුර අංක 1. බලමු ඊළඟ ප්‍රශ්නය. මැග්නීසියම් වලට වඩා යකඩවල ද්‍රවාංකය ඉහළයි. ඔව්. S ගණුවේ මැග්නීසියම් වලට සාපේක්ෂව යකඩවල ද්‍රවාංකය ඉතා ඉහළයි. හේතුව D ගණුවේ මැග්නීසියම් S ගණුවේ මැග්නීසියම් වල තියෙන්නේ NS2 ඉලෙක්ට්‍රෝන සැකසුම පොදු සැකසුම. මැග්නීසියම් ඉලෙක්ට්‍රෝන 12යි, 1s2 2s2 2p6 3s2
සෝඩියම් මැග්නීසියම් තුන්වන ආවර්තය 3s2 D ගොනුවේ යකඩ පරමාණු ක්‍රමාංක 26 4s2 3d6 මේකේ S උපශක්තිමත්ම ඉලෙක්ට්‍රෝන වල දායකත්වය සචල ඉලෙක්ට්‍රෝන කෙරෙහි ලෝහයේ සචල ඉලෙක්ට්‍රෝන කෙරෙහි මෙහි දායකත්වය S හා D සචල ඉලෙක්ට්‍රෝන කෙරෙහි දායකත්වය සචල ඉලෙක්ට්‍රෝන සඳහා දායකත්වය මෙතන 3s මේකේ 4s හා 3d මේ ඉලෙක්ට්‍රෝන මේ අනුව මේ අවස්ථාවට සාපේක්ෂව මේ අවස්ථාවේ ඉලෙක්ට්‍රෝන දායකත්වය වැඩි. ඒ නිසා ලෝහක බන්ධන ප්‍රබල වෙනවා. මැග්නීසියම්ට සාපේක්ෂව සෝඩියම් මැග්නීසියම් ආවර්තාවකයේ තුන්වන ආවර්තයේ තියෙන. හතරවන ආවර්තයේ තමයි මේ D ගොනුවේ යකඩ තියෙන්නේ. මේ අනුව පළවන වගන්තිය මැග්නීසියම් වලට වඩා යකඩවල ද්‍රවාංක ඉහළයි. කතාව හරි. සත්‍යයි. දෙවෙනි වගන්තිය මැග්නීසියම් වලට වඩා යකඩවල ලෝහක බන්ධන ප්‍රබලතාව වැඩිය. ඔව්. ලෝහක බන්ධන ප්‍රබලතාව වැඩි නිසා තමයි ද්‍රවාංකය ඉහළ යන්නේ. මැග්නීසියම් වලට වඩා යකඩවල ලෝහක බන්ධන ප්‍රබලතාව වැඩි. ඒ නිසා තමයි මැග්නීසියම් වලට වඩා යකඩවල ද්‍රවාංකය ඉහළ වෙන්නේ. මේ අනුව පළවන ප්‍රකාශ සත්‍යයි දෙවන ප්‍රකාශ සත්‍යයි දෙකෙන් පළමු යන්න පහදා දෙනවා. පිළිතුර 1. පිළිතුර අංක 1. දැන් බලන්න ඊළඟ ප්‍රශ්නේ. ඇලුමිනියම් වල ලෝහක බන්ධන ප්‍රබලතාව මැග්නීසියම් වලට වඩා වැඩි. හරියටම හරි. අපි ආවර්තයේ සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම් දක්වා යන විට මේ විදිහට පරමාණුකාරය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒ වගේම සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම් දක්වා යන විට කැටයන වල ආරයත් ක්‍රමයෙන් අඩු වෙනවා. මේ තුන්දෙනාගේම ඉලෙක්ට්‍රොනික විඤ්ඤාසය ඉලෙක්ට්‍රෝන සැකසුම එක හා සමානයි. 1s2 2s2 2p6. ශක්තිමට්ටම් දෙකක ඉලෙක්ට්‍රෝන තියෙන තුන්දෙනාගේම. නමුත් මෙයාට වඩා මෙයාගේ නාස්තික ආරෝපණය වැඩි. එයාට වඩා මෙයාගේ නාස්තික ආරෝපණය වැඩි. නාස්තික ආරෝපණය වැඩි වෙන විට ඉලෙක්ට්‍රෝන වලාව නාස්ති දෙසට එන්න හැකිලෙනවා. එහි ප්‍රතිඵලය ආරය කුඩා වීම. ඒ වගේම සෝඩියම් ධනායන සෑදීමේදී ඉලෙක්ට්‍රෝන එකක් ඉවත් වෙනවා. මැග්නීසියම් ධන දෙක සෑදීමේදී ඉලෙක්ට්‍රෝන දෙකක් ඉවත් වෙනවා. ඇලුමිනියම් ධන තුන සෑදීමේදී ඉලෙක්ට්‍රෝන තුනක් ඉවත් වෙනවා. මේ අනුව සචල ඉලෙක්ට්‍රෝන වල ඝනත්වය එන්න වැඩි මේ පැත්තට යන විට සචල ඉලෙක්ට්‍රෝන වල ඝනත්වය වැඩි වෙන විට ලෝහක බන්ධන ප්‍රබල වෙනවා. මේ අනුව මේ පැත්තට යන විට ලෝහක බන්ධන ප්‍රබලතාව වැඩි වේ. ලෝහක බන්ධන
ප්‍රබලතාව ඉහළ යනවා. ලෝහක බන්ධන ප්‍රබලතාව වැඩි වේ. මේ අනුව ඒ සඳහා හේතු කාරණා තමයි කැටයන් ආරය කුඩා වීම, සචල ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි වීම. පළවන ප්‍රකාශය ඇලුමිනියම් හි ලෝහක බන්ධන ප්‍රබලතාව මැග්නීසියම් වලට වඩා වැඩි. මැග්නීසියම් වලට වඩා වැඩි. හරි. ඇලුමිනියම් ලෝහමය ලක්ෂණ මැග්නීසියම් වලට වඩා වැඩි. ඇලුමිනියම් වල ලෝහමය ලක්ෂණ මැග්නීසියම් වලට වඩා වැඩි කියලා තියෙනවා. ඒ කතාව වැරදි. ලෝහමය ලක්ෂණ ආවර්තයේ දකුණට අඩුවීමක් පෙන්වම් කරන්නේ. සෝඩියම්, මැග්නීසියම්, ඇලුමිනියම් මේවා ලෝහ, මේක උභයගුණී ලෝහ. උභයගුණී ලෝහයක් කිව්වම ලෝහමය ලක්ෂණ ටිකක් අඩු වෙලා තියෙන්නේ. උභයගුණී. සෝඩියම්, මැග්නීසියම් අම්ලත් එක්ක හයිඩ්‍රජන් පිට කරන්නේ. අම්ල. ඇලුමිනියම් ලෝහය අම්ල සමගත් භාෂ්ම සමගත් ප්‍රතික්‍රියා වෙලා හයිඩ්‍රජන් ලබා දෙනවා. උභයගුණී කියන විශේෂ නම දෙන්නේ නිසා ලෝහ ලක්ෂණ ටිකක් අඩුයි. ආවර්තයේ දකුණු පැත්තට යෑමේදී ලෝහ කැටයන සෑදීමේ හැකියාව අඩුයි. අරය අඩුවීමේදී අයනීකරණ ශක්තිය වැඩි. එහි ප්‍රතිඵලය තමයි කැටයන සෑදීමේ හැකියාව ක්‍රමයෙන් අඩුවීම, නැත්නම් ලෝහ ලක්ෂණ ක්‍රමයෙන් අඩුවීම. මේ නිසා ඇලුමිනියම් හි ලෝහමය ලක්ෂණ මැග්නීසියම් වලට වඩා වැඩි කියන කතාව සාවද්‍යයි. හේතුව ඇලුමිනියම් ලෝහ ලක්ෂණ ක්‍රමයෙන් අඩුවීමක් පෙන්වම් කරන නිසා. ඒ අනුව මේකේ පිළිතුර සත්‍යයි අසත්‍යයි. පළවන ප්‍රකාශය දෙවෙනි ප්‍රකාශ ආකාරයේ සත්‍ය අසත්‍යයි වුණාම මේ ආකාරයට පිළිතුරු 5 සත්‍ය අසත්‍ය අංක 3 පිළිතුර අංක 3 සත්‍ය අසත්‍ය. ප්‍රශ්න අංක 10 වැඩිඩියම් හි ද්‍රවාංකය සිංක් වල ද්‍රවාංකයට වඩා අඩුයි. ඔබ දන්නවා ඩී ගණුවේ මූලද්‍රව්‍යයන්ගේ ද්‍රවාංක විචලන රටා. මේ තියෙන ස්කැන්ඩියම්, ටයිටේනියම්, වැනේඩියම්, ක්‍රෝමියම්, මැංගනස්, අයන්, කොබාල්ට්, නිකල්, කොපර්, සිංක් මේ මූලද්‍රව්‍ය 10න් ද්‍රවාංකයේ උපරිම වැනේඩියම්. මෙතනින් පටන් ගන්න. මේ 3D ශ්‍රේණිය. මේ මූලද්‍රව්‍ය 10 ද්‍රවාංක විචලන රටාව වෙන මේ විදිහට මතක තියාගන්නකො. වැඩිම එක වැනේඩියම්. එතනලා යන්න ඉස්සරහට මූලද්‍රව්‍ය දෙකක්. ඒ වගේම එතනින් ආපස්සට මූලද්‍රව්‍ය දෙකක් ඊතලයක් ගන්න. මැංගනස් ඉතුරු කළා යකඩ වල ඉඳලා මෙතෙන්ටම ඊතලයක් ගන්න. දැන් බලන්න මූලද්‍රව්‍ය 10ම ද්‍රවාංකය දැන් ලියන්න පුළුවන් ඉතා ලේසියෙන්. වැඩිම වැනේඩියම්, ඊගාට ක්‍රෝමියම්, ඊගාට වැනේඩියම් ක්‍රෝමියම් හැරුණම ඒ දෙන්න හැරුණා ආපහු මේ පැත්තට ටයිටේනියම් ස්කැන්ඩියම්. ඊට පස්සේ යකඩ වල ඉඳලා දිගටම අඩු කරගෙන යන්න. අයන්, කොබාල්ට්, නිකල්, අන්න එතෙන්ට දාන මැංගනස්. නිකල්, මැංගනස් ඊළඟ අවස්ථා දෙක කොපර්, සිංක්.
කොපර් සිංක් මේ තමයි ද්‍රවාංක. මේ පැත්තට ද්‍රවාංකය අඩුවේ. ද්‍රවාංකයේ උපරිම වැනඩියම්. දැන් බලන්න මේ ප්‍රශ්නට උත්තර. මේ රටාව ඔබ දැන සිටිනවා නැත්නම් මේ වගේ ප්‍රශ්නට උත්තර ලියන්න අමාරුයි. වැනඩියම් හි ද්‍රවාංකය සිංක් හි ද්‍රවාංකයට වඩා අඩුයි. ඔබ දන්නවා සිංක් වල ද්‍රවාංකය තමයි D ගණුවේ අඩුම ද්‍රවාංකය. ඒකත් විශේෂිතව මතක තියාගන්න ඕන මේ ළමයි. මේ තියෙන්නේ සිංක් වල ද්‍රවාංකය අඩුම ද්‍රවාංකය. වැනඩියම් වැඩිම ද්‍රවාංකය. ඉතින් මේ දෙන්න ගැන ප්‍රශ්න නිර්මාණය කළා තියෙනවා. ඒ නිසා අපිට මේක අතාරින්න අමාරුයි. දැන සිටීම අත්‍යවශ්‍යයි. වැනඩියම් හි ද්‍රවාංකය සිංක් හි ද්‍රවාංකයට වඩා අඩුයි කියලා තියෙනවා. සිංක් වල ද්‍රවාංකයට වඩා අඩුයි කියලා. D ගණුවේ 3D ශ්‍රේණියේ සිංක් තමයි ද්‍රවාංකය අඩුම. සිංක් හි ද්‍රවාංකයට වඩා අඩුයි කියලා තියෙනවා. සිංක් හි ද්‍රවාංකයට වඩා අඩුයි. මේ ප්‍රකාශය වැරදි. දෙවන ප්‍රකාශය වැනඩියම් හි ලෝහ බන්ධන ප්‍රබලතාව සිංක් වලට වඩා වැඩි. හරියටම හරි. වැනඩියම් වල ලෝහක බන්ධන ප්‍රබලතාව සිංක් වලට වඩා වැඩි නිසා තමයි ද්‍රවාංකයේ උච්ච වැනඩියම්. වැනඩියම් හි ලෝහක බන්ධන ප්‍රබලතාවය සිංක් වලට වඩා වැඩි. සත්‍යයි. අසත්‍යයි සත්‍යයි. ප්‍රකාශය පළවන ප්‍රකාශය අසත්‍යයි දෙන එක සත්‍යයි. අසත්‍යයි සත්‍යයි. එසේනම් පිළිතුර අංක 4. මේ පාඩමේදී අපි සාකච්ඡා කරේ ලෝහක බන්ධන ආශ්‍රිත අභ්‍යාස කීපයක්. අපි බලාපොරොත්තු වෙනවා මේ සාකච්ඡාවේදී ඔබේ දැනුම වර්ධනය වෙයි කියලා. ඒ නිසා මේ සාකච්ඡාවේදී අපි ඉදිරිපත් කළ කරුණු ඉතා මනවින් අධ්‍යයනය කළා. ඔබ ලෝහක බන්ධන ආශ්‍රිත නිබන්ධනය නැවතත් ඒ ප්‍රශ්නට පිළිතුරු සැපීම කරන්න. එවිට ඔබේ දැනුම තව තවත් වර්ධනය වෙයි. බලමු ඊළඟ පාඩමේදී තවත් බන්ධන පිළිබඳ සාකච්ඡා කරන්න.